හරිනේ අපි පටන් ගමු මාධ්‍යවේදී හිතවතුන්ගෙන් අවසරයි විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ විදියට අපි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවුවේ අද අපේ රට සියලු ශේස්ත්‍ර වලින් කඩා වැටීමට ලක් වී තිබෙනවා ඒ සඳහා ඒ වෙනස් කිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ විසින් ගනු ලබන ක්‍රියාමාර්ග අපේ ඉදිරි ඉලක්ක කළ යුත්තේ කුමක්ද කියන කරුණු පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් මේ මාධ්‍ය සාකච්ඡාව සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරන සියලු සංවිධානවල සහෝදරවරු සහෝදරියන් සම්බන්ධ වෙනවා මම හිතන්නේ සම්බන්ධ වෙන පිරිස පිළිබඳව ඔබට අපි වෙනම ලේඛනයක් ලබා දෙන්නම් ඔවුන් කවුද යන වග සඳහන් කරමින් ඉතින් අපි දන්නවා දැන් ජනතාව කාලාන්තරයක් මුළුල්ලේ තමන් මුහුණ දෙන ගැටලු වලට විසඳුම් සොයා විවිධ ආණ්ඩු විවිධ පාලකයන් බලයට ගෙනල්ලා තිබෙනවා. එහි ආසන්නතම අවස්ථාව තමයි 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කර ගැනීමත් පාර්ලිමේන්තු මැතිවරණයේදී 3/2කට ආසන්න බලයක් ලබා දීම. එහි සැඟවී තිබුණු දේ තමයි එකක් ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි ජනතාවගේ ගොඩනැගී තිබුණු විශ්වාසයක් දෙක 2015-19 ආණ්ඩුව ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමත් කියන කරුණු දෙකම එම ඡන්ද ප්‍රතිඵලය තුල ගැපී තිබුණා. හැබැයි දැන් ඔහු බලය අරගෙන අවුරුදු 1කමාරකට වඩා වැඩි කාලයක් ගත වෙමින් තිබෙනවා. ඒ නිසා රට ගොඩනැන්වීම පිළිබඳව රටේ ඉදිරිය නිර්මාණය කරાવી කියන බලාපොරොත්තුව සහිතව ඡන්දෙ දීපු බොහෝ පිරිස් අතර අද කලකිරීමක් විරෝධයක් Taman රැවටීමකට භාජනය වුණා කියන මතයක් ගොඩනැගී තිබෙනවා. ඒ නිසා මා හිතන්නේ අපි දකින විදියට මෑත කාලේ ඉතා කෙටි කාලයක් ඇතුළත අප්‍රසාදයට ලක් වුණු ජනතා විරෝධයට ලක් වුණු පාලනය බවට වර්තමාන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාලනය පත් වී තිබෙනවා. හැබැයි එය ඔහුගේ පුද්ගල දුබලතාවයක්ම නොවේ. ඔහුගේ පුද්ගලික දුබලතාවයන් රැසක් තිබෙනවා. ඒ පුද්ගල දුබලතාවය මෙම අර්බුදය තීව්‍ර කරන්න හේතු වී තිබෙනවා. හැබැයි වගේම දිගු කාලයක් තිස්සේ අපේ රට අනුගමනය කරන ලද සමාජ ආර්ථික දේශපාලන ප්‍රතිපත්තියේ ප්‍රතිඵල තමයි අද මේ රටත් මේ රටේ ජනතාවත් භුක්ති විඳින්මින් තිබෙන්නේ. ඒ නිසා මේ සියලු ශේෂ්ත්‍ර වලින් පෙන්눔 කරමින් තිබෙන්නේ තව දුරටත් මේ විදියට අපේ රටට අපේ ජනතාවට අනාගතයක් නොමැති බව. විශේෂයෙන් ගත්තොත් ඔබ දන්නවා මේ වෙනකොට අපේ රටේ ආර්ථික විශාල ගැඹුරුතම අර්බුදයකට මුහුණ දී තිබෙනවා. එහි ප්‍රධානම අර්බුදය බවට පත් වී තිබෙන්නේ ණය අර්බුදය. මොනතරම්ද කියනවනම් භාණ්ඩාගාර ලැබෙන ධනය ණයපොලි වාරික ගෙවා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවී තිබෙනවා. ඒ වගේම වර්ෂයක් තුල රටට උත්පාදනය වෙන උපයා ගන්නා ඩොලර් ණයපොලි වාරික ගෙවීමට ප්‍රමාණවත් නොවන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඒ ප්‍රතිඵලයක් ඇටට ආණ්ඩුව අධික ලෙස මුදල් මුද්‍රණය කිරීම පටන් අරගෙන තිබෙනවා. පහුගිය මාසයේ වාර්තා වුණා පාලන බලයට ඇවිල්ලා රුපියල් ට්‍රිලියනයක් මුදල් අච්චු ගැසූ බව. ඒ කියන්නේ රුපියල් කෝටි ලක්ෂයක් මුදල් අච්චු ගසා තිබෙනවා. මේ සතියේ වාර්තා වුණා දිනකදී වැඩිම ප්‍රමාණයක් මුදල් මුද්‍රණය කරපු දවස බවට පත් වුණා බිලියන 200ක් ඉක්මවන කෝටි 20000 ඉක්මවන මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කරපු බව වාර්තා වී තිබෙනවා. නිසා ආණ්ඩුව එක්කෝපාය මාර්ගයක් බවට පත් වී තිබෙන මුදල් මුද්‍රණය කිරීම. දෙවැනි එක ණය ගැනීම. ඒ සඳහා චීනය, ඉන්දියාව, බංග්ලාදේශය පවා අද ණය ඉල්ලමින් මේ අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා මේ අර්බුදයටම ඇති කරලද ණය පාරේ ගමන් කරමින් තිබෙනවා. තුන්වෙනි විසඳුම බවට පත් වී තිබෙන ජාතික දීපල විකිණීම. අපි මේ වෙනුවටත් දන්නා කෙරවල පිටිය බලාගාරයේ එහි අයිතිය විශාල පංගුවක් ඇමරිකානු සමාගමකට පවරා දෙනු ලැබුවා. ඒ වගේම වරාය භූමිය ගිය සතියේ කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා. වරාය භූමිය අක්කර 13කට ආසන්න භූමි ප්‍රමාණයක් චීන සමාගමට ලබා දී සේවා මධ්‍යස්ථානයක් ගොඩනැගීම වෙනුවෙන්. ඒ වගේම සෙලෙන්දිවා කියන ආයතනය ගොඩනගලා අපේ රටේ වාණිජ්‍ය සහ පෞරාණික වටිනාකම් තිබෙන ස්ථාන ගණනාවක් යෝග ගොඩනැගිල්ල විදේශ කටයුතු අමාත්‍යාංශ පිහිටි බිල්ඩින් එක
ඒ වගේම ජීෝ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලේ විකිණීමට, ඒ වගේම හිල්ටන් හෝටලේ විකිණීමට, ඒ වගේම මහතැපල් කාර්යාල වැනි පෞරාණික වටිනාකම් තිබෙන ගොඩනැගිලි විකිණීම දක්වා ගමන් කරමින් තිබෙනවා. ඒ නිසා මේ විසඳුම් මාවත බවට වුන් පත් කරගෙන තිබෙන්නේ ණය ගැනීම, විකිණීම හා මුදල් අච්චු ගැසීම. එය ඉතා කෙටි කාලෙකින් නැවත මේ අර්බුදය තීව්‍ර කරන බව අපිට හරි පැහැදිලි. ඒ නිසා වුන් පෙන්눔 කරමින් තිබෙනවා රටේ මේ ජනතාව මුහුණ දී සිටින ආර්ථික ගැටලුවට නිවැරදි ආර්ථික උපාය මාර්ගයක් වුන්ට නොමැති බව පැරණි යල්පිනු අසාර්ථක ගමන් මාවතේම ගෝඨාභය රාජපක්ෂලා වේගයෙන් ගමන් කරමින් තිබෙනවා. එහි ප්‍රතිඵලය අපේ රට වේගයෙන් අර්බුදයට සහ අගාධයට ගෙන යාම. ඒ වගේම සමාජ අර්බුද විශාල ගණනාවක් නිර්මාණය කරමින් තිබෙනවා. නීතියේ විධානයේ ආධිපත්‍ය කඩා වැටෙමින් තිබෙනවා. අධිකරණ කෙරෙහි පොදු පුරවැසියාගේ තිබෙන විශ්වාසයක් බිඳ වැටෙමින් තිබෙනවා. එනිසා අපේ රටේ ගැඹුරුතම සමාජ ආර්ථික දේශපාලන ගැටලු රැසක් නිර්මාණය කරපු යුගයක් බවට මේක පත් වී තිබෙනවා. අපි මේ රටේ පුරවැසියන්ගෙන් ඉල්ලන්නේ මේ විදියට තවදුරටත් අපේ රට යා යුතුද? අප විදින මේ විනාශයේ ප්‍රතිඵල අපේ දරුවන්ට අත්පත් කර දී යුතුද? ඒ නිසා තමයි ජාතික ජනබලවේගයේ විදියට අපි මේ රටේ ජනතාවගෙන් ආරාධනය කරනවා. මේ ජනතාවගෙන් ඉල්ලා සිටීමක් කරනවා කුමක්ද? මේ වෙනස් කිරීම සඳහා එකතු වන්න. ජාතික ජනබලවේගය අපි සූදානම් මේ රට ගොඩනැගීම සඳහා බාර ගන්න. මොකද ඒ සඳහා දැක්මක්, වැඩපිළිවෙලක්, කැපකිරීමක් අප සතුව තිබෙනවා. ඒ නිසා දැඩි විශ්වාසයක් තිබෙනවා. මේ අගාධයට යමින් තිබෙන රට ගොඩනැගීමට අපිට හැකියාව තිබෙන බවත්, ගොඩනැගිය හැකි බවත් අප විශ්වාස කරනවා. ඒ වගේම මේ සඳහා බලය අත්පත් කරගත යුතුයි. මේ රටේ පුරවැසියන් වසර ගණනාවක්, දශක ගණනාවක් විවිධ ආණ්ඩු, විවිධ පාලකයන් ගොඩනගා තිබෙනවා. හැබැයි හැම එකකම අවසන් ප්‍රතිඵලය ජනතා අපේක්ෂා බංගත්වයට පත්වීම, ජනතාවගේ පොරොන්දු මුළු මුනින්ම සුණු විසුණු කොට විනාශ කර දැමීම. ඒ මොනතරම්ද කියනවා ජනතාවට දේශපාලන එපා වෙන තරමට ඡන්ද දීලා තිනවා. ජනතාවට දේශපාලන එපා වෙන තරමට ආණ්ඩු හදලා තිබෙනවා. අපි මේ පුරවැසියන් ඉල්ලා හිටින්නේ ඔබ මේ රට වෙනස් කිරීම සඳහා ඒකරාශී යුතුන ජාතික ජනබලවේගය ඒ සඳහා එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ වගේම ජාතික ජනබලවේගයේ විදිහට අපි අපේ රටේ ප්‍රගතිශීලී ව්‍යාපාර සංවිධාන එක සාකච්ඡා කරමින් මේ ප්‍රධානතම මේ රට වෙනස් කිරීම සඳහා, මේ රට ගොඩනැගීම සඳහා තිබෙන ප්‍රධානතම ජනතා ව්‍යාපාරයේ මහජන ව්‍යාපාරයේ බවට මේ ජාතික ජනබලවේගය පත් කිරීමේ අරමුණින් අපි වැඩ කටයුතු කරමින් තිබෙනවා. ඒ වගේම අපි ඉදිරියේ මේ කොවිඩ් තත්ත්වයේ වර්ධනය කවර ආකාරයේ වේද කියන එක සැලකිල්ලට ලක් කරමින් අපි ඉදිරියේ සැලසුම් කළා තියෙනවා. රටේ සෑම නගරයකටම ගිහිල්ලා සෑම නගරයකටම එහින්න ව්‍යාපාරිකයන්, වෘත්තීයවේදීන් මේ සමාජය වෙනස් කිරීම සඳහා වමනාවක් දැක්මක් තියෙන පුරවැසියන් එක්ක මේ සාකච්ඡාව ඉටු කරන්න. ඒ වගේම අපේ රටේ අධ්‍යාපන ආයතන, විශ්වවිද්‍යාල ඇතුලේ ඒ වගේම අපේ නීතිඥ කණ්ඩායම්, ඔවුන් මුණ ගැසමින් සාහිත්‍යදරයන්, කුස්කර්මාන්තය දෙන කණ්ඩායම්, රාජ්‍ය සේවකයන් මේ සියලු සමාජ කණ්ඩායම් එක්ක අපි පුළුල් සාකච්ඡාවක් කරමින් තිබෙනවා. මේ රට වෙනස් කර ගැනීම වෙනුවෙන් අපි හැම දිනම එකතු කර ගැනීම සහ හැම දිනම බලවේගයක් හැටියට ගොඩනැගීමේ අරමුණින් අපි වැඩ කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා අපිට අවසාන වශයෙන් කියන්නේ මේ රට මේ විදිහට යන්න දෙන්න එපා. මේ වෙනස් කළ යුතුයි. අපේ රටේ අනාගතය ඊටමත් හොඳ යහපත් රාජ්‍ය බවට පරිවර්තනය කළ යුතුයි. ඒ වගකීම බාර ගන්න ජාතික ජනබලවේගයේ සූදානම්. ඒ සඳහා මේ රටේ සියලු පුරවැසියන්ට අපි ආරාධනා කරනවා. අපි තව දුරටත් බලපෑම් කරන, එළිදරව් කරන කණ්ඩායමක සිට බලය හුවමාරු කර ගැනීම දක්වා පරිවර්තනයකට අපි සූදානම්. එනිසා බලය අරමුණු කරගත් දේශපාලන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න අපි ලෑස්ති. ඒ සඳහා මේ රටේ ජනතාවට අපි ආරාධනා කරනවා. ඔබ එකතු විය යුතු තැන, ඔබ සහාය දිය යුතු තැන, ඔබ පෙනී සිටිය යුතු තැන ජාතික ජනබලවේගයේ ඒ වෙනුවෙන් ඒකරාශ වෙන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් මූලික කරුණු අදහස් ඉදිරිපත් කිරීමට අපිට තිබෙන්නේ මේ අදහස තමයි අපි තිබුණේ. අපේ සංවිධාන නියෝජනය කරන සියලුම අයට අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාවක් නැ දීර්ඝ වෙලාවක්. ඇදෙන නිසා නමුත් අපි කීප දෙනෙක් විසින් ඔබට තවත් කරුණු ඉදිරිපත් කරනවා ඇති. ආරම්භ අපේ ආදිනීත්න ලාල් විජේනායක සහෝදරයා ඔබට කරුණු ඉදිරිපත් කරයි තව දුරටත්. අද අපේ රට දැවැන්ත ආර්ථික සමාජ අර්බුදයකට මුහුණ දී තිබෙන බව
අපි හැමෝම පිළිගන්නවා. ඒ අර්බුදය මේ කොවිඩ් වසංගතය නිසා ඇතිවෙච්ච අර්බුදයක් නෙවෙයි. අවුරුදු 73 කාලයක් තුල මේ රට පාලනය කර පාලකයන් විසින් අනුගමනය කරන ලද දේශපාලන අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිපලයක් ලෙසයි අද මතුවී තිබෙන්නේ. ඒ මේන් ගොඩේමත් නම් ඒ මාර්ගයෙන් අපි වෙනස් විය යුතුයි. අවුරුදු 73ක් තුළ රට පාලනය කළ ඒ දේශපාලන කණ්ඩායම එක ප්‍රතිපත්තියක් තමයි ආර්ථික වශයෙන් අනුගමනය කර තිබෙන්නේ. ඒක වෙනස් කරන්නට හැකියාව තියෙන, ඒක වෙනස් කරන්නට අධිෂ්ඨානයේ තියෙන පිරිසක් මේ රට පාලනය කිරීම අත්‍යවශ්‍යලා තියෙන මේ අර්බුදයෙන් ගොඩේමට නම්. ඒ ආර්ථික අර්බුදය මෝරා යෑම නිසාම සමාජ අර්බුදය ඇති වෙලා තිබෙනවද? අද සමාජයේ දූෂණය දැඩි ලෙස පැතිරලා තිබෙනවා. අද තමන්ගේ පාලකයන් දූෂකයන් ලෙස සලකන කාලයක් තමයි එළඹිලා තිබෙන්නේ. කිසි විශ්වාසයක් නැහැ. අබබල් රේණුවකවත් විශ්වාසයක් තියන්නේ නැහැ තම පාලකයන් පිළිබඳව, පාලකයන් කියන දේවල් ගැන. ඒ නිසා මේ සමාජ අර්බුදය ඊට බරපතල සමාජ අර්බුදයක්. දැන් මේ සමාජ අර්බුදවලදී අපි විසඳුම හොයුත්තේ ඒ වෙනස් කිරීම සඳහා. ඒ ආර්ථික ක්‍රමය වෙනස් කිරීම සඳහා අපි වැඩපිළිවෙලක් විකල්ප වැඩපිළිවෙලක් ඇති කළ යුතු තිබෙනවා. ඒ ආර්ථික අර්බුදය විසඳීම සඳහා මේ ආණ්ඩුව ගෙනියන්නේ රටේ සම්පත් විකිණීම, ඒ මගින් ලැබෙන මුදල් වලින් පාලනය කරගෙන යාම වැනි ඉතා සරල ඒට භයානක ප්‍රතිපත්ති මාලාවක්. ඉතින් අද ඒ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් තමයි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කප්පාදු කිරීම ආරම්භ කරලා තිබෙනවා. ආර්ථික අර්බුදයේ උග්‍ර වෙන්න ඒ ජනතාව මර්ධනය කිරීමේ සැලසුම් තවදුරටත් ඉදිරිපත් වෙනවා ඇති. ඒ නිසා මේ ආර්ථිකය වෙනස් කිරීමේ, මේ රට ගොඩගැනීමේ සටන ප්‍රජාතන්ත්‍රවාදයේ සදා සටන වෙනස් කරන්නට බෑ, වෙන් කරන්නට බෑ. ඒ සටන් දෙක එක සටනක්. ප්‍රජාතන්ත්‍රවාදයේ විශාල තර්ජන එල්ලවන්නේ පාලකයන්ට තමන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ජනතාවට දීම තුලින් රට පාලනය කරන්න බැරි තත්ත්වයක් ඇති වුණාම. ඒක තමයි අද අපිට පෙන්වුම් කරන්නේ. අද හමුදාකරණයේ දැඩි ලෙස ක්‍රියාත්මක වෙනවා. හැම ආයතනයක්ම හමුදාව යටතට ගන්න බලාපොරොත්තු වෙනවා. එමගින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ගේ තියෙන නොහැකියාව, මේ ආර්ථික ප්‍රශ්න විසඳන්න තියෙන නොහැකියාව මර්ධනය නිසා පැන නැගින ජනතා විරෝධය මර්ධනය කිරීම සඳහා තමයි ඒ ක්‍රියා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා කවුරුත් හිතනවා නම් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන මේ ආර්ථික ක්‍රම වෙනස් කිරීමේ සටනෙන් වෙන් කරන්නට පුළුවන් කියලා. ඒක එහෙම කරන්නට බෑ. ආර්ථික සමාජ ප්‍රශ්න එකට වෙලිලා තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක් සමග. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතුයි කියලා අපේ රටේ කල්පනා කරන සියලු දෙනා බද අපේ මේ ජාතික ජන බලවේගයේ ව්‍යාපාරයේ සමග සම්බන්ධ යුතුයි. මොකද අපි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙන්ව රටේ ආර්ථිකය වෙනස් කර, සමාජ සාරධර්ම වෙනස් කර අලුත් සමාජයක් ගොඩනැගීමේ කටයුතු සිදු විය යුතුයි කියලායි. ඒ නිසා අපි ආරාධනා කර සිටින්නේ සියලු රටේ තියෙන ප්‍රගතිශීලී බලවේග, වෘත්තීය සමිති, කාන්තා සමිති, ශිෂ්‍ය සමිති, සිවිල් සංවිධාන, නොයෙකුත් සංවිධාන සියල්ලක්ම ඒක රාශි කරමින් මේ ගමන අපේ ආ යුතුයි කියන එක අපේ අදිෂ්ඨානයයි. ඒ නිසා ඒට කර ගැනීම සඳහා අනුර සහෝදරයා කිව්වා වගේ අපි නොයෙකුත් පළාත්වල ඒ ක්‍රියාව කරමින් සිටිනවා. අපි මහනුවරේ වගේ සංවිධානයක් පිහිටුව ගත්තා. ඒ වගේ අපි නොයෙකුත් තැන්වල ඒ වගේ සංවිධාන පිහිටුවා ගැනීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම පමණක් නෙවෙයි, ආර්ථික හා සමාජ වෙනස්කම් ඇති කිරීම සඳහා එක සටනක් ගෙන යා යුතුයි කියන ස්ථාවරයේ ඉඳලා අපි ක්‍රියා කරනවා. ඒ නිසා ඒට එකතු වෙන්නට කියලා අපි ජාතික ජන බලවේග ජනතාවගෙන් ඉල්ලා හිටිනවා. ස්තුතියි.
සුබ උදෑසනක්. මගේ නම හරිනි අමරසූරිය. මෑත ඉතිහාසයේ මේ රටේ ජනතාව විශාල පාවාදීම් දෙකකට මුහුණ දෙන්න සිද්ධ වුණා. 2015 යහපාලනය කියලා ජනතාව එකතු කළා. ඒ වෙනුවෙන් පෙළ ගැහිලා යහපාලනය කියන වචනයම එපා වෙන තැනකට එක පාවාදීමක් සිද්ධ වුණා. ඊට පස්සේ 2019 දී ජාතික ආරක්ෂාව ජාති ස්වෛරීත්වය කියන ඒවා පාවිච්චි කරමින් දෙවනි වතාවටත් මෑත ඉතිහාසයේ නැවත වතාවක් ජනතාව පාවාදීමකට මේ රටේ ලක් වුණා. ඉතින් මේ මොහොත වෙනකොට ඒ පාවාදීම් දෙකෙන්ම බැටකාපු ජනතාව එක එක විදියට විසඳුම් හොයනවා. මේ අවුරුදු විශේෂයෙන්ම අවුරුදු 73ක් තිස්සේ සිද්ධ වෙච්ච ඒ ගමන් මාර්ගය වෙනස් කිරීමේ අවශ්‍යතාවය මේ වෙනකොට ජනතාවට හොඳටම දැනිලා තියෙනවා. ඒ වෙනුවෙන් විසඳුමුත් හොයන මොහොතක් බවට පත් වෙලා තියෙනවා. අපි දකිනවා ඒ වෙලාවෙත් මේ නැවත වතාවක් අර පරණ බලවේගම අලුත් මුවාවෙන් එක එක විදියට නැවත වතාවක් ආයිත් මිනිස් ජනතාවව නොමග යවන්න නැවත වතාවක් පාවාදීමක් කරාගෙන යෑමට සංවිධානය වෙන ලකුණු අපිට මේ වෙලාවේ දකින්න පුළුවන්. ඒ පාවාදීම් වලට අහු නොවි ඇත්තටම අවුරුදු 73ක් තිස්සේ විශේෂයෙන්ම 1977න් පස්සේ වෙච්ච වෙනසත් එක්ක ජනතාවට අත්වෙලා තියෙන මේ ඉරණම වෙනස් කිරීම සඳහා ජනතාව හොයන මේ විසඳුමට ඇත විකල්පයක් හැටියට මේ ප්‍රධාන ධාරාවන් වලින් වෙනස් වෙච්ච ඇත්තටම විසඳුමක් හැටියට ජාතික ජන බලවේගය මේ වෙලාවේ පෙනී ඉන්නවා සහ ඒක වටේ මේ සඳහා මේ වෙනස සඳහා එකතු වෙන්න පුළුවන් ප්‍රගතිශීලී ජනතාව පුද්ගලයන් සංවිධාන සියලු දෙනාටම අපි ආරාධනා කරන්න කැමති අපි සමග එකතු වෙන්න කියන එකට. විශේෂයෙන්ම මම කතා කරන්න කැමති මේ මොහොතේ ඇත්තටම ආර්ථික අර්බුදයත් එක්කම විශාල වශයෙන් සමාජ පරිහානියකුත් අපි දකින්න පුළුවන්. අපේ පවුල් අනාරක්ෂිතයි. අපේ ප්‍රජාවන් අනාරක්ෂිතයි. අපේ වැඩපොළවල් අනාරක්ෂිතයි. ජාතික ආරක්ෂාව කියලා කතා කරාට පුද්ගල ආරක්ෂිත බව ජනතාවගේ ආරක්ෂිත බව ඉතාමත්ම අඩු මොහොතක් මේක. පාරේ බැහැලා යන්න බෑ. පොදු ප්‍රවාහන සේවාව පාවිච්චි කරන්න බෑ. කොවිඩ් නිසා ගෙවල් වලට සීමා වුණාම අපේ නිවස තුල තිබ්බ ඒ අනාරක්ෂිතභාවය විශේෂයෙන් දරුවන් ගැහැණුන් හොඳටම අත්විඳා. මෙවැනි මේ සමාජ අර්බුද රාශියකට මේ වෙනකොට මුළු සමාජයම මුහුණ දෙනවා විශේෂයෙන්ම දරුවන් ස්ත්‍රීන් සහ වැඩිහිටි ජනතාව මෙම අනාරක්ෂිතභාවය ඉතාමත්ම බැරෑරුම් ලෙස අත්විඳින මොහොතක් අපිට ඕන මාධ්‍ය පත්තරයක් බැලුවත් රූපවාහිනිය බැලුවත් අපිට මේවා තමයි නිරන්තරයෙන්ම අහන්න සිද්ධ වෙන්නේ. ජාතික ජනබලවේගය හැටියට අපි හිතන්නේ මේ සමාජ පරිහානිය ආර්ථික පරිහානියෙන් වෙන් කළා අපිට තේරුම් ගන්න විදියක් නැහැ. මේ අවුරුදු ගාණක් තිස්සේ අවුරුදු 73ක් තිස්සේ ක්‍රියාත්මක වුණ ඒ ආර්ථික අර්බුදය විසින්ම තමයි මේ සමාජ පරිහානියත් නිර්මාණය කරලා තියෙන්නේ. විශේෂයෙන්ම 1977න් පස්සේ හඳුන්වලා දුන්න ආර්ථික ප්‍රතිසංස්කරණ එක්ක අර පුද්ගලවාදී විශේෂයෙන්ම අධි පරිභෝජනවාදී පුද්ගලවාදී ඒ සංස්කෘතියට හුරු කිරීම තුලින් මේ අනාරක්ෂිතභාවය සහ මේ පරිහානිය සිද්ධ වෙනවා කියන එක අපිට පිළිගන්න වෙනවා. ඒ හඳුන්වා දුන්න ඒ සංවර්ධන මොඩල් එක තුලින්ම තනි ප්‍රශ්නවලට උත්තර හොයනවා මිසක් සාමූහිකත්වය, මනුෂ්‍ය සම්බන්ධතා, සංස්කෘතික වටිනාකම් ඒවා ගැන තියෙන සංවාදය එන්න අඩු වෙලා තියෙනවා. අපේ අධ්‍යාපන ක්‍රියාවලිය තුලද අපේ සමාජ ක්‍රියාකාරකම් තුලද ඒ සමාජ සම්බන්ධතා කඩා වැටිලා තියෙනවා. ඉතින් අපි යෝජනා කරන්නේ නැවත වතාවක් ඒ පුද්ගල නිදහස සහ පුද්ගල අනන්‍යතාවය ආරක්ෂා කරන ගමන් නමුත්
සහයෝගිතාවය මනුෂ්‍ය සම්බන්ධතා ගැනත් අවධානය දෙන එකිනෙකා රැක බලා ගන්න සමාජයක් එකිනෙකා ගැන සංවේදී වෙන්න පුළුවන් සානුකාම්පික වෙන්න පුළුවන් එවැනි සමාජයක් කොහොමද ගොඩනගන්නේ කියන එක ගැන අපේ අවධානය යා යුතුයි කියලා අපි විශ්වාස කරනවා ඒ සඳහා මේ ආර්ථික ක්‍රමවේදය තුල ඒකට පිළිතුරු නැහැ කියන එකත් අපි හොඳටම දන්නවා මොකද ඒ ආර්ථික ක්‍රමය තුලින්ම තමයි ඒ සමාජ සම්බන්ධතා බිඳින්නේ සහ ඒ සමාජ සම්බන්ධතා දුරස් කරන්නේ. ඉතින් ඒ නිසා මේ මොහොතේ මේ අපි මේ අත්විඳින ඒ සමාජ පරිහානිය වෙනුවෙනුත් ඒ සමාජ පරිහානියට විසඳුම් හොයන්න වෙන්නේ පුළුල් ආර්ථික සහ සමාජීය සහ දේශපාලන වෙනසක් තුලින් ඒ වෙනස සඳහා නායකත්වය දීමට සහ නායකත්වය දීමට ජාතික ජනබලවේගය සූදානම් ඒ සඳහා එවැනි වෙනසක් බලාපොරොත්තු වෙන මේ රටේ බහුතර ජනතාව සහ ඒ වෙනුවෙන් පෙනී ඉන්න සියලුම ප්‍රගතිශීලී සංවිධානවලට අපි නැවත වතාවක් ආරාධනා කරන්න කැමති අපිත් එක්ක එකතු වෙන්න නැවත වතාවක් පාවාදීම් වලින් ආරක්ෂා වීමට අපි වග බලාගත යුතුයි නැවත වතාවක් අර පරණ කතා අලුත් වචන වලින් ඉදිරිපත් කරන බලවේග වලට අපි අසු නොවි කොහොමද අපි මේ වෙනස ඇත්තටම ලබා ගන්න කියන එක සඳහා අපිත් එක්ක එකතු වන්න කියන ආරාධනාව කරන්න කැමති බොහොමත්ම ස්තුතියි මහාචාර්ය සුනිල් සෙනෙවි ආරාධනා කරනවා ඔහුගේ අදහස් මගේ නම හිනිදුම සුනිල් සෙනෙවි. වෘත්තීයෙන් මම විශ්වවිද්‍යාලය මහාචාර්යවරයෙක්. ජාතික ජනබලවේගය සමන්විත වෙලා තිබෙන විශිෂ්ට සංවිධාන රැසක් අතුරින් එකක් වන ජනනියම කලාකරුවෝ ආයතනයත් මම විසින් නියෝජනය කරනු ලබනවා. ජාතික ජනබලවේගය කියන්නේ මගේ ජීවිත කාලය තුළ මුණ ගැසුණු අති විශිෂ්ටතම සටන් බිමක්. දේශපාලන මහ පොළවක්. එතන විශිෂ්ටත්වය, ප්‍රඥාව, දූරදර්ශී බව, ආදරය, මනුෂ්‍යත්වයට අපරිමිතව ආචාර කිරීම ආදී ලක්ෂණ රැසක් මා දකිනවා. ඒ නිසා තමයි මේ අප අවට සිටින මේ විශිෂ්ටතම බුද්ධිමතුන් වෘත්තිකයන් ශ්‍රී ලංකාවේ වටිනාම මිනිසුන් ගැහැණුන් මෙහෙම එකතු වෙලා ඉන්නේ. ඒ පිරිස දැන් ඔබට නැවතත් ඉතා පැහැදිලිව පණිවිඩයක් කියමින් ඉන්නවා. ඒ තමයි මේ රට අපි වෙනස් කරමු. ඒ වෙනස් කිරීම සඳහා අප ඉදිරිපත් කොට තිබෙන ඉතාම ප්‍රගතිශීලී ප්‍රඥාවන්ත වැඩපිළිවෙල භාවිතයට ගනිමු කියන යෝජනාව. ඔබ දන්නවා COVID-19 මේ රටට කරපු හානිය දැන් අදිනිශ්චය වෙලා. මගේ නම් අදහස 1948 ඉඳලා දශක 7ක් පුරා මේ නිල් කොළ වෛරස් අපේ සමාජ දේහය ඉහඳ තියලා තිබෙනවා. ඕජස් ගලන තත්වයට ආසාදනය කරවලා සංකූලතා දහසක් පිටාර ගලලා මේ පූර්ව කතිකයන් පැහැදිලි කරපු කරුණු වලින් ඔබට ඒක පැහැදිලි වෙන්න ඕන. ඇත්තරම කොවිඩ් කියන්නේ මොන වෛරසයක්ද කියලා හිතෙනවා මේ ප්‍රජානාශක අනර්ථකාරී දේශපාලනය සමග ජීවත් වීම ලංකාවේ මිනිස්සු දශක 7ක් තිස්සේ නිව් නෝමල් තත්ත්වයක් හැටියට බාරගෙන තියෙන්නේ. බාර ගන්න බල කරලා තිබෙන්නේ. බාරගන තැනට උන් අසරණ කරලා තිබෙන්නේ. මහා භාණ්ඩාගාරය මහ බැංකුව ආණ්ඩු සහෝදරයා කිව්ව මට්ටමට මුදල් මුදා හරිනව නම් මේ සමාජයට ඈත කහටගස් දිගලිය දිහාවේ ඉන්න ගැමියෙක් මොකක්ද ඒ ගැන කරන්නේ? අසරණ කරවලා තිබෙන්නේ. ඒ ගැමියා විතරක් නෙමෙයි. මුල්‍ය විෂය පිළිබඳ මහාචාර්යවරු ඒකට උපදෙස් දෙමින් මේ රජය රකින්නව නම්
මොකද්ද දැන් අපි කළ යුතු? දැන් අපි එතෙන්ට ඇවිල්ලා ඉන්නේ. අරගලය ගැන, විප්ලවය ගැන අප අසා තිබූ, කියවා තිබූ සමහර රුවන් වැකි යථාර්ථයක් බවට පත් වෙමින් යන දේශපාලන නිමේෂයක ශ්‍රී ලංකාවේ අප හැම දැන් ජීවත් වෙන්නේ. මොකද විප්ලව කරන්න බෑ. අරගල කරන්න බෑ. ඒවා සිද්ධ වෙනවා. දැන් ඔබට පැහැදිලි වෙන්න ඕන ඇස්කම් ඇරලා මේ අපි ජීවත් වෙන මොහොත දිහා බැලුවොත් ශ්‍රී ලංකාවේ ඔන්න දැන් එය බලාපොරොත්තු වෙන කාරණා සිද්ධ වෙමින් යනවා. රට පුරා නැගෙන විරෝධය රහසක් නෙමෙයි. මේක පිපිරුමක් දක්වා අනේක රහසක් නෙමෙයි දැන්. මා යෝජනා කරන්නේ මේ ගැන ජනතාව සුබවාදීව බලන්නට ඕන. ගුරු අරගලය, ගුරු විදුහල්පති අරගලය හැම අතින්ම මෝරලා ගිහින්. විශ්වවිද්‍යාලයේ ආචාර්ය සමිති සම්මේලනය නායකත්වය දෙනවා අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරයකට. සිසු ජන ව්‍යාපාරය තව පැත්තකින් රොද බඳිමින් ඉන්නවා. කොළඹට එකතු වෙමින් ඉන්නවා. රට පුරා ජනතාවට මේක තේරුම් කරමින් ඉන්නවා. ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය තව පැත්තකින් අප මේ කතා කරන මොහොතේ රත් පෙළපාලියක් නුගේගොඩ ඉඳලා කොළඹ දිහාවට එනවා. ඉතින් ඇයි මෙහෙම වෙන්නේ? මේක බලෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි හිතවතුනි. සියලු වෘත්තිකයන්, මහ ජනතාව, ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ප්‍රඥාවන්තයින්, සමාජයේ කොටස්කරුවන් සියලු දෙනා දැන් මේ පාලනය 1000කින් ප්‍රතික්ෂේප කරනවා. තමන්ගේ ප්‍රමාණයට විරෝධය දක්වනවා. එතකොට ඔබ නිකන් හිතන්න, ගුරු සහ ගුරු විදුහල්පති සටන අවුරුදු 24ක් විතර පැරණි ඉල්ලීම්, දශක දෙකමාරකට වැඩි. සමහරු කියනවා ඇහෙනවා රට මේ තැනටපත් වෙලා තියෙන මොහොතේ ඇයි මෙහෙම ඉල්ලීම් කරන්න කියලා. මේක ඊටාම වැරදි අවබෝධයක්. මේ වැරදි අවබෝධය තුල තවත් මිනිස්සු කොටු වෙන්න සූදානම් නැහැ. ඊටා පැහැදිලිව කියන්නට ඕන. මේකට වෙලාවක් නැහැ. ඇයි මේක කල් දාපු, විනාශ කරපු ඉල්ලීම්. ඔබ දන්නවා ඒ ක්ෂේත්‍රය රැකගන්නේ නැතිව ශ්‍රී ලංකාවේ අනාගතය ගැන හිතන්න බෑ. ආසන්නයටම ඇවිල්ලා තියෙන ගැටලුව කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත. එය කෙතරම් අනර්ථකාරීද කියලා අප විශාල වශයෙන් දැන් ඔප්පු කරමින් ඉන්නවා, පෙන්වමින් ඉන්නවා. මොකද අද පත්තරවල, අද මාධ්‍යවල දැක ගන්න ලැබුණා මේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙනුවෙන් රුපියල් බිලියන ගණනක් බැංකුවලට ණය වෙමින්, පොලි ගෙවමින් තමයි ඉඳලා තිබෙන්නේ. කෙනෙක් අහන්න පුළුවන් විශ්වවිද්‍යාලයක් දියුණු කරන්න ණය ගන්න වෙනව නේද කියලා. ඒක අපට රහසක් නෙවෙයි. ඒ තුනක් අරගෙන ගෙවල් වල ඉන්න විශාල ශිෂ්‍යෝ ප්‍රමාණය විශ්වවිද්‍යාල වලට එන්න ඕන. ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු වෙන්න ඕන කියලා අපි කොච්චර කාලෙකින්ද කියන්නේ. හැබැයි ඒක කරන්නේ ඔහොම නෙවෙයි. ඒක කරන්නේ ඔහොම නෙවෙයි කියන එක මං හිතන්නේ දැන් මේ රටේ දෙමව්පියන් දක්වා පුරවැසියන් තේරුම් ගනිමින් ඉන්නවා. ඒ නිසා මගේ අදහස තමයි දේශපාලන බෙදීම් දඩමීමා කරගෙන තමයි මේ රට මේ තරම් දුරට මේ අගාධයේ අරගෙන ආවේ. මං කැමති එක සංඥාවක් තේරුම් කරලා දීලා මගේ අදහස කෙටි කරන්න. ඒ තමයි මේ විවිධ බෙදීම් සහිතවම හිතවතුනි ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ, බහුජන ව්‍යාපාර, සිවිල් සංවිධාන, කලා සංස්කෘතික ක්ෂේත්‍රවල ක්‍රියාකාරිකයින්, විශ්වවිද්‍යාල බුද්ධිමතුන් ඇතුළු සමස්ත ක්ෂේත්‍රයම, සමස්ත මහ පොළොවම දැන් තම තමන්ගේ සමහර වෙනස්කම් තියාගෙනම වුණත් එක ඉලක්කයකට එමින් ඉන්නවා. අතුරු පාරවල් මම්මාවත් රැසකින් කේන්ද්‍රය දිහාවට දැන් මෙන්න එමින් ඉන්නවා. මේකට මුහුණ දෙන්න ලැහැස්ති වෙන්න ඕන රජය, පවත්නා රජය. කාලාන්තරයක් තිස්සේ Taman වපුරපු දුෂ්ට බීජ තමයි මේ පැලවෙලා පුපුරලා පිටාර ගලන්නේ. අපෙන් ඒකට අහන්න එපා ඒකට මේ වෙලාවද කියලා. මම කලිනුත් කිව්වා ඒ වෙලාව තෝරන්නේ ඉතිහාසය ස්වාභාවික විදියට. ඊටාම සුබදායක විදියට ඒ තැනට ශ්‍රී ලංකාව සකස් වෙලා තිබෙනවා. මායේ සුබදායක කියන්නේ මා ගැන හිතලා නෙවෙයි, මේ අය ගැන හිතලා නෙවෙයි. මේ දශක 7ක් විතර තිස්සේ අන්ත දුගී තත්වයට, අන්ත මංකොල්ලයට, මම් පැහැරීමට, මනුෂ්‍යත්වයට එරෙහි ව්‍යසනයකට ලක්වෙච්ච මගේ ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාව දිහා හිතලා. ඉතින් මේක
සංවිධානය කරන්න මේකට මුහුණ දෙන්න ජාතික ජනබලවේගයට පුළුවන්. ඔබට මතක නම් මේ දැන් කුණු වෙලා දුගඳ හමන සියලු ක්ෂේත්‍ර ගොඩ ගන්න විශිෂ්ටතම වැඩසටහන ජාතික ජනබලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශ හැටියට ඉදිරිපත් කළා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය මහ පොළොවේ පැල කරන්න දැන් තමයි වෙලාව. ඒකට සමස්ත ශ්‍රී ලංකාවටම ඊටාම සහෝදරත්වයෙන් ආරාධනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි. මහින්ද රත්නායක සහෝදරයා මහාචාර්ය අමරකීර්ති සියලු දෙනාගෙන්ම අවසරයි. මගේ නම ලියනගේ අමරකීර්ති. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්. ඒ වගේම මම ලේඛකයෙක්. මම මේ සහෝදර පිරිස සමග මේ සහෝදරියන් පිරිස සමග අද මේ වේදිකාවේ ඔබ ඉදිරියේ අපේ රට ඉදිරියේ වාඩි වී සිටින්නේ ජාතික ජනබලවේගයේ සියලු බලවේග අපි මේ රට සමස්තයක් විදියට බාරගෙන මේ රට වැටී තිබෙන ආගාධයෙන් නැවත ගොඩ ගන්නට සූදානම්. ඒ සඳහා අවශ්‍ය කරන බුද්ධිමය ඥානමය සංස්කෘතික සම්පත් අප සතුව තියෙනවයි කියන එක ජනතාව හමුවේ නිවේදනය කරන්නයි. ඒ නිසා මම ඔබෙන් ආරාධනා කරනවා අපේ මේ පණිවිඩය දෙස සාවධානව බලන්නයි කියා. මහාචාර්ය සුනිල් සෙනවි මොහොතකට කලින් කිව්වා ස්වභාවිකවම වගේ මේ රට පරිවර්තනය කරන්නට අවශ්‍ය වෙන ජන නැගිටීම් හැම ක්ෂේත්‍රයේම සිද්ධ වෙමින් තියෙනවයි කියලා. ස්වභාවිකවම වගේ. ඒත් අපි විශ්වාස කරනවා එවැනි ස්වභාවික පරිසරය සකස් වෙනකොට ඒක බාර ගන්නට අවශ්‍ය සබුද්ධික පිරිසක්. ඒ පරිවර්තනය බාර ගන්න. ඒ පරිවර්තනයට නායකත්වය දෙන්නට අවශ්‍ය හැකියාව තියෙන සබුද්ධික පිරිසක් අවශ්‍යයි ඉතිහාසය වෙනස් කරන්න. ඉතිහාසය ගොඩනගන්න. ඒ හැකියාව මේ මොහොතේ ලංකාවේ තියෙන ප්‍රධානම වැදගත්ම බලවේගයේ ජාතික ජන බලවේගය කියන එක ජනතාව හමුවේ අපි නොපැකිලව කියන්නට දැන් සූදානම්. ඔබ දන්නවා අපි මේ වසංගත සමයක් තවමත් ගෙවමින් ඉන්නේ. මේ වසංගතයේ සමයේ එන්න කලිනුත් අපි අසා තිබුණු ප්‍රකට සටන් පාඨයක් මේ වසංගත සමයේත් යලි යලි කියවෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම පිළිබඳ සියලු දෙනා එකතු වීම පිළිබඳ සටන් පාඨය. එතනදී ප්‍රජාතන්ත්‍රවාදය කියලා අදහස් කරන්නේ සාමාන්‍යයෙන් නිසි කලට මැතිවරණ පැවැත්වීම, සාධාරණ මැතිවරණ පැවැත්වීම, හොඳට මැතිවරණ නිරීක්ෂණය කිරීම, මැතිවරණ ප්‍රචාරණවලදී සමෝටම සමාන අවස්ථා ලබා දීම යනාදී දේවල්. ඒවා වැදගත් කියලා අපි දන්නවා. නමුත් මේ වසංගතය අපට උගන්වා තිබෙනවා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඊට වඩා ගැඹුරු ලෙස අර්බුදයට ගිහින් තිබෙනවා කියලා. හොඳ මැතිවරණ නිරීක්ෂකයන් පිරිසක් පමණක් යෙදවීමෙන් ගොඩගත නොහැකි මට්ටමට ප්‍රජාතන්ත්‍රවාදයේ හරය කාදනය වෙලා තියෙනවා කියලා. ජාතික ජන බලවේගය අපි කියනවා ප්‍රජාතන්ත්‍රවාදයේ අර කරුණු වැදගත් වන අතරම ඊට වඩා වැදගත් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය. මෙතෙක් කල මේ රට පාලනය කරපු අය විශ්වාස කරේ අපි ඒකට නව ලිබරල් ධනවාදය කියලා කියනවා, නව ලිබරල් ආර්ථික ක්‍රමය කියලා කියනවා. මූලික වශයෙන් වෙන්නේ ජාත්‍යන්තර ප්‍රධාන මූල්‍ය ආයතනවල ආධාර හෝ විදේශීය රටක ආධාර හෝ ආයෝජන ඇසුරින් මේ පවතින ධනේශ්වර ආර්ථික ක්‍රමය ප්‍රසාරණය කරනවා. එතකොට ආර්ථිකයේ වර්ධනය මනිනවා ඒක පුද්ගල දල ජාතික නිෂ්පාදනය. රටේ ධනය ජනගහණයෙන් බෙදලා කීයක් හම්බ වෙනවද කියලා. නමුත් මේ වසංගතය අපට පෙන්වා දී තිබෙනවා එසේ සමස්ත ධනය ජනගහණයෙන් බෙදුවට නොපෙනෙන හිස්තැන් ගණනාවක් පරතර ගණනාවක් තියෙනවා අපි මේ ප්‍රජාතන්ත්‍රවාදයේයි කියාගෙන අවුරුදු 70 ගාණක් ආරක්ෂා කරපු මේ ක්‍රමය. ඒ නිසා තමයි අපි දකින්නේ සිග්නල් නැතුව ගස් උඩ නගන දරුවෝ. තමන්ගේ විශ්වවිද්‍යාලයේ දේශනවලට පාසලේ ඉගැන්වීම් වලට සහභාගී වීමේ ප්‍රතිශතය ග්‍රාමීය දරුවන්ගේ 25යි 30යි. මොකක්ද මේ පරතරය? ඒ තමයි අර කියන ආර්ථික යුක්තිය සාධාරණත්වයේ නැතිකමේ ප්‍රශ්නේ. ජාතික ජන බලවේගය අපි සූදානම් ප්‍රජාතන්ත්‍රවාදය කියන එකේ හරය නැවත ගේන්න ආර්ථික සාධාරණය සහ යුක්තිය සමග
වැදගත්ම හරේ නැවත ගෙන්නෙන්නට අවශ්‍ය කරන සම්පත් අපි ළඟ තියෙනවා. ඒ වගේම දැන් මේ දවස්වල ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ කතිකාව ඇතුලේ නිතර කියවන දෙයක් තමයි මේ රටේ සමහර දේශපාලන ප්‍රභූවරුන්ට සමහර දේශපාලන පවුල්වල අයට තමයි ජාත්‍යන්තර ආර්ථික ගනුදෙනු කරන්න පුළුවන් මේ සංකීර්ණ ලෝකයේ කියන එක. ජනතාව හමුවේ අපි බය නැතුව කියන්නට සූදානම්, කියන්නට අපිට හැකියාව තිබෙනවා. නූතන 21 වෙනි සියවසේ ජාත්‍යන්තර දේශපාලන ආර්ථික ගනුදෙනු සඳහා සහභාගී විය හැකි. ඒ සඳහා සාකච්ඡාවලට සහභාගී විය හැකි. බුද්ධිමය සම්පත් සියල්ල ජාතික ජන බලවේගයේ සතුව තිබෙනවා. කිසිම තනි පවුලකට හෝ පරම්පරාවකට හෝ ප්‍රභූ පෙළපතකට හෝ අපි ණයගැති වෙන්නට අවශ්‍ය නැහැ. අපි එහෙම අය ගේන්න අවශ්‍ය නැහැ. අපිට ඉන්න අයකට ඕන කරන දැනුම, උගත්කම සියලු දේවල් තියන අය. ඒක අපි ජනතාව හමුවේ බය නැතුව කියන්නට සූදානම්. ඒ වගේම අපි සියලු දෙනාම කිව්වා වගේ මේ රටේ අපි සංවර්ධනය අනාගතය දිහා බලන්නේ හුදෙක් ආර්ථික මානයකින් විතරක් නෙමෙයි. සංවර්ධනය වැදගත්, ආර්ථිකය වැදගත්, රැකියාව වැදගත්. අපේ උගත් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වෙනවා දකින්න අපි ආසයි. ඒ අය සැප පහසුකම් සහිත ජීවිතයක් ගත කරනවා දකින්න අපි ආසයි. හැබැයි ඒ සංවර්ධිත ආර්ථිකය ඇතුලේ එකිනෙකා කෙරෙහි දයාවෙන්, එකිනෙකා කෙරෙහි වගකීමෙන්, ආදරයෙන් මිනිස්යන් හැටියට උණුසුම් මනුෂ්‍ය සම්බන්ධතා සහිත ලංකා සමාජයක් ගොඩනැගෙනවා දකින්න අපි ආසයි. ඒක ආසාවක් විතරක් නෙමෙයි. එවැනි මිනිස්යන් ගොඩනැගීමට අවශ්‍ය කරන සංස්කෘතික සම්පත්, කලාත්මක සම්පත්, ඒ සඳහා අවශ්‍ය බුද්ධිමතුන් අප සතුව සිටිනවා. ඒ නිසා අපි හිතනවා මේ රටේ ආර්ථිකය ගොඩ ගැනීමේ හැකියාව, අපේ දේශපාලන ක්‍රමය ගොඩ ගැනීමේ හැකියාව අපිට තියෙනවා විතරක් නෙමෙයි. ඉන්පසුව වසර ගණනාවක කාලයක් සමහර විට ගත වෙයි අර මනුෂ්‍යමය පරිවර්තනය කරන්නට. ඒ දීර්ඝකාලීන මනුෂ්‍යමය පරිවර්තනයට අවශ්‍ය කරන සියලු සම්පත් අප සතුව තිබෙනවා. අපි වගේ විශ්වවිද්‍යාල ආචාර්යවරු, කලාකරුවෝ, ජාතික ජන බලවේගයේ වටේ එකතු වෙලා ඉන්නේ දවසකින් දෙකකින් මේක අතෑරලා යන්න නෙමෙයි, මේ රට පරිවර්තනයක් වෙනවා දකින්න. ඒ නිසා මම ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා අපි මේ සංවාදය නැවත ආරම්භ කරමු, දිගටම කරගෙන යමු. අර මහාචාර්ය සුනිල් සෙනව පෙන්නපු දැනටමත් මුද්‍රිත ප්‍රතිපත්ති මාලාව අප සතුව තියෙනවා. ඒවා බරපතල ප්‍රතිපත්ති. නමුත් ඒවා අපි හිතන්නේ වැසුණු පොත් කියලා. අපි ඒවා විවෘත කරලා ඔබ සමග යලි සංවාදයට ගන්න, ඔබේ අදහස් සමග ඒවා නැවත සංවාදයට ගන්න සූදානම්. ඒ නිසා මම ඒ ආරාධනාව ඔබට කරනවා. බොහොම ස්තුතියි. මොනවා හරි ප්‍රශ්න ඔබට තිබෙනවා නම් මේ සියලු දෙනා සූදානම් පිළිතුරු දෙන්න. විශේෂම නැත්නම් අපි අවසන් කරගමු. එහෙමනම් ඔබට වෙන ප්‍රශ්න අහන්නට නැත්නම් අපි මෙතනින් මේ සංවාදය අවසන් කරමු. සියලු දෙනාටම ජනමාධ්‍ය වේදිකටත් අසාගෙන සිටු සියලු දෙනාට බොහොම ස්තුතියි.